දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ඔබ නොදුටු සමිධානෝ ලූක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 39 වෙනි වගන්තියේ සිට ඉදිරියට මම කියවනවා. දින ගණනකට පසු මරියතුමිය නැගිට ජුදා කඳුකරෙහි නුවරකට යුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත්ට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහහඬින් උදම් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලය ආශිර්වාද ලද්දේය. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සවන්ගත වූ කනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් නිපිලී ගියේය. සමිදානන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දු ඉටු වන්නේ මෙයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. අද දවසේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ විශේෂයෙන්ම පොළොවේ සිදුවෙන මතුපිට බාහිර ක්‍රියාදාමය අභිබවා යන ස්වර්ගීය ක්‍රියාවලිය සම්බන්ධව පොළව සහ එහි ක්‍රියාකාරීත්වය අභිබවා යන ස්වර්ගීය ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ක්‍රියාදාමය පිළිබඳවයි අද මම ඔබත් සමග සාකච්ඡා කරන්නේ. එහිදී ලූක් සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ සිට 38 දක්වා සඳහන් වෙන්නේ ගාබ්‍රියල් දේවදූතයා මරියතුමියට ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය දැනුම් දීමේ සුභාරංචිය. ඒක අවසානයේ 39 වෙනි වගන්තිය පටන් ගන්නවා දින ගණනකට පසු මරියතුමිය නැගිට. එතකොට ඒ සිදුවීමට පස්සේ මරියතුමිය විශේෂ ගමනක් යනවා. මට ඔබට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ ඔබයි මමයි අවධානය යොමු නොකරන මතුපිට සිද්ධ වෙන සරල ක්‍රියාකාරීත්වය දිහා අවදියෙන් යුතුව බැලීමේදී අපට හෙළිදරව් වන එහි අභ්‍යන්තර දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, එහි අභ්‍යන්තර ගමන. මරියතුමිය ජුදා කඳුකරේ පිහිටි නුවරකට ගියා. සෙකරියස්ගේ ගෙට ඇතුළු වෙලා එලිසබෙත් හට ආචාර කළා. ඒ වෙනකොට සෙකරියස්ට සහ එලිසබෙත්ට දරුවෙක් ලැබෙන්නට සිටියා. ඒ බලාපොරොත්තුවෙන් එලිසබෙත්ගේ කුසේ මේ දරුවා වැඩෙමින් සිටියා. මරියතුමියගේ ආචාරබස් ඇසූ කල මේ කුසේ හිටපු දරුවා ප්‍රීතියෙන් පිනා ගියා කියලා එලිසබෙත් මරියතුමියට සාක්ෂි දරනවා. එතනින් පස්සේ මරියතුමිය එලිසබෙත් තුමියට මරියතුමිය එලිසබෙත් තුමිය ඉදිරිපිටදී ප්‍රකාශ කරපු මරිය උදාන ගීතයටයි මම ඔබේ අවධානය යොමු කරන්නේ. එවිට මරියතුමිය මෙසේ උදම් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. මක් නිසාද එතුමානෝසිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තී යයි මට කියනු ඇත.
පරාක්‍රමයානු මා උදෙසා මහත් දේ කළසේක. පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමයයි. එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර මහනරපතීන් සිය සිහසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. ඔබ අවධානය යොමු කරන්න මේ අති සරල සාමාන්‍ය සිදුවීමක්. දරු උපතකට සූදානම් වෙමින් ඉන්න එලිසබෙත් කියන සාමාන්‍ය තැනැත්තිය. මම ඔබට මේකට අවධානය යොමු කරන්න කියන්නේ එහෙම. බලන්න මරියතුමිය පැමිණෙනවා. එතකොට මේ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ව බලන්න තවත් කෙනෙක් යනවා. ඒ ගමන මේක ඉතාම සරල සාමාන්‍ය සිද්ධියක්. මේක රාජ්‍ය අනුග්‍රහය මෙතන නැහැ. මෙතන මුකුත් VIP ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. ඔය කිසිම දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ දරුවෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ව බලන්න තවත් කෙනෙක් ඒ ගෙදරට යන එක. ඒ ගෙදර ගිහිල්ලා ඇති වෙන සිදුවීම. ඒ සිදුවීමේදී එලිසබෙත්තුමිය ඉදිරිපිට මේ දැන් මරියතුමිය දෙවියන්වහන්සේගෙන් වචනයක් ලැබලා ඉන්න වෙලාව. දෙවියන්වහන්සේගෙන් වචනයක් ලැබලා ඉන්න වෙලාව මරියතුමිය. ඒ දෙවියන්වහන්සේගේ වචනය ඇය තුල මාංශගත වෙච්ච වෙලාව. මාංශගත වූ වෙලාව. ඒ මොහොතේදී මරියතුමියට යම් කිසි අන්දමකට හෝ තමුන්ගේ හිත අභ්‍යන්තරයේ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දෙගිඩියාවක් එහෙම ඇතිවෙන්න ඉඩකඩ තිබුණා නම් අපිට පේනවා ඒ අවස්ථාවත් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මරියතුමියට දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ බරපතල විදිහට සහතික කරනු ලැබුව අවස්ථාවක්. මොකද එලිසබෙත් වඳයි වයසයි මේ වයසේදී දරුවෙක් ලැබෙන්න විදියක් නැහැ. නමුත් ආරංචියක් ලැබුණා සකරියස්ට ලැබිච්ච වචනය අනුව මෙන්න එලිසබෙත් ගැප්ගෙන දරුවෙක් ලබන්නට ඉන්නවා කියලා. එතකොට ඒකට ගොඩක් පස්සේ තමයි මරියතුමියට ගාබ්‍රියෙල් දෙවියන්ගේ මේ වචනේ හම්බෙන්නේ. ඒතර ඒකත් එක්ක හරියට නිකන් දෙවියන් වහන්සේ මරියතුමියට තහවුරු කළා වගේ උන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය එලිසබෙත්ගේ වයසේ වඳයයි කී ගැහැණියක් මෙන්න බලන්න දැන් දෙවියන්වහන්සේගේ වචනය මුල් කරගෙන දරුවෙක් ලබන්න යනවා. හරියට නිකන් ගිහින් බලන්න කියලා කිව්වා වගේ. දැන් මරියතුමිය එතෙන්ට ගියා. එතෙන්ට ගියාම මේ සහතිකය දෙපාර්ශ්වයටම ලැබෙනවා. මාගේ සම්විධානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? අපිට පේනවා එලිසබෙත් තුමිය සකරියස් මේ ආයතක දෙවියන්වහන්සේගේ අභ්‍යන්තර සාකච්ඡාවක් තිබෙනවා. එහෙමනම් ඒ අභ්‍යන්තර සාකච්ඡාවේ දැන් මේ ටිකේ මම ඔබත් එක්ක කතා කර ආබ්‍රහම් එක කතා කරන දෙවියන් වහන්සේ, මෝසස් එක කතා කරන දෙවියන් වහන්සේ. දැන් මෙන්න ඔබට පේනවාද අලුත් ගිවිසුමේ මේ සිදුවීම නැවත අපිට එළියට එන හැටි එලිසබෙත් සහ සකරියස් ඔවුන් එක ගැඹුරු සම්බන්ධකමක්. එතර දෙවියන් වහන්සේගේ අනාවරණයන්. එතර මෙතන මේ එලිසබෙත් තුමියගේ ප්‍රකාශයත් එක්ක අපිට එක දෙයක් නිශ්චිතව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මරියතුමිය ශුද්ධාත්මානුභාවයෙන් ගැබ් අරගෙන දරුවෙක් ලබන්න යනවායි කියන මේ පුවත එලිසබෙත් තුමියට අනාවරණය වෙලයි තිබෙන්නේ. ඒ නිසායි කියන්නේ මාගේ සම්විධානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සමන්ගතව කනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් නිපිලී ගියේය. ඔබ දන්නවා එලිසබෙත් තුමියගේ කුසෙහි හිටිය ස්නාවක ජොාම් තුමා. එතකොට ඒ දෙවියන්වහන්සේගේ වචනයක් තුලයි මේ දරුවපත සිද්ධ වෙන්නේ. එතකොට මරියතුමියගේ හඬ කන වැකුච්ච ගමන් මගේ කුසේ හිටපු දරුවා ප්‍රීතියෙන් පිනා ගියා කියලා එලිසබෙත් තුමිය මරියතුමියට කියන්නේ සහතික කරමින් අයට
ඔබ දෙවනාන්සේගේ වචනය කුස දරාගෙන ඉන්න මෑණියන් කියන සහතිකයත් එක්ක ඒ තහවුරු කිරීමත් එක්ක මරියතුමිය මෙසේ උදම් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදාමනයි. මක් නිසා දෙතුමානුසිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තී යැයි මට කියනු ඇත. පරාක්‍රමයානු මා උදෙසා මහත් දේ කළ සේක පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමයයි. එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා. හොඳින් අහගන්න මේ වචන ටික. මම ඔබට කියන්නම් ඇයි මේ වචන එළියට එන්නේ කියලා. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර. මහ නරපතීන් සිය සිහසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. මිනිස්සු රජ වුණාම සිංහාසනය ලැබුණාම රටේ නායකත්වය ලැබුණාම ලොකුවට උද්දච්ච වෙලා උඩඟු වෙලා අහංකාර වෙලා නටනකොට මෙන්න දෙවියන් වහන්සේගේ වචනය මරියතුමිය තුලින් එළියට එනවා. මොකක්ද? සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර මහ නරපතීන් සිය සිහසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. දෙවියන් වහන්සේ මේ පොළවේ සිංහාසනවල ඉන්න රජවරු උද්දච්ච වෙනවා නම් එතනදී ක්‍රියා කරන අන්දම පිළිබඳව එලිදරව් කරනවා. මේ ටික ඔබට හොඳටම තේරෙන්නේ ස්නාවක ජුවාන්තුමාගේ ක්‍රියාවලිය සහ ක්‍රිස්තුස් වහන්සේගේ මෙසියාන දූත මෙහෙවර දිහා හොඳින් බලද්දී මේ උපතට පෙර මරියතුමිය තුලින් එලිදරව් වුණේ මොකක්ද කියන එක ඔබට හොඳින් පැහැදිලි වෙයි. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්පවා ධනවතුන් හිස් අතින් හරවා යව්සේක. අප පියවරුන් වූ ආබ්‍රහම්ට හා එම පරපුරට සදහටම පොරොන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිට වූ සේක. දැන් මරියතුමිය ඔබට පෙනේ මේ සුද්ධ බයිබලයේ මම මේ කොටස ඔබට ඉදිරිපත් කරද්දී ඒ තිබෙන සුවිශේෂත්වය තමයි හැමතිස්සෙම ඔබට පේනවාද මරියතුමිය දැන් ගිය සතියේ මම ඔබට පෙන්නවා ක්‍රිස්තුස් වහන්සේ ශක්තිය ලබනවා පිලාත් ඉදිරිපිට පුරාණ ගිවිසුම පරිශීලනය කළ තිබිච්ච නිසා. දේව වචනය තමගේ ජීවිතයට භාවිතයෙන් සම්බන්ධ කරගෙන තිබිච්ච නිසා. එතකොට දැන් අද අපිට පේනවා මරියතුමිය මෙන්න ආබ්‍රහම් පිළිබඳව මතක් කරනවා, සිහිපත් කරනවා. එතකොට ඒ ඉතිහාසයේ සදහටම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිට වූසේක. එතකොට හැමතිස්සෙම වර්තමානයේ අපිට ඇතිවෙන ඕනෑම අර්බුදයකදී, අරගලයකදී හෝ ඇතිවෙන ඕනෑම තත්වයකදී අපි ඊට මෝන දිය යුත්තේ ගැලවීමේ ඉතිහාසය දිහා බලලා ගැලවීමේ ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදිපිතෘවරුන්ට දිවස්වරුන්ට කෙසේ කටයුතු කළාද කියන එක සම්බන්ධව ඔවුන් රජවරුන් සමග ඇතිවෙච්ච අරගලයේදී යුද්ධයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්න උපදෙස් මොනවාද? ඔවුන්ගේ අරගලය මොකක්ද කියන එක බරපතල ලෙස විමසීමකින් තමයි අපි වර්තමානයේ මෝන දිය යුත්තේ. එතකොට අපිට පේනවා ජේසුත් ඒ අනුගමනය කරනවා. මෙන්න අද මරියතුමිය ඒ පිළිබඳව කතා කරන අවස්ථාව. මරියතුමිය එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. එතකොට මට මෙතනදී ඔබත් එක්ක කතා කරන්න අවශ්‍ය වුණේ ස්නාවක ජුවාම් ඉපදෙන්නට පෙර, ජේසු ඉපදෙන්නට පෙර එලිසබෙත්තුමියගේ නිවසේදී එතුමියව බැහැ දකින මරියතුමිය ස්නාවක ජුවාම්තුමන් සහ ජේසුත් එක්ක ඉදිරියේදී ලෝකයේ සිදුවෙන්නට යන විශේෂයෙන් ඊශ්‍රායලයේ ජෙරුසලමේ ගලීලේ සිද්ධ වෙන්නට යන දේවල් පිළිබඳව මහා නාවරණයක් කරනවා. නරපතීන් පහත හෙලනවා. සිහසුන් වලින් කඩාගෙන වැටෙනවා. රජවරු විනාශ වෙනවා. කොයි වගේ අයද? උද්දච්ච උඩඟු සිත ඇති සියලු දෙනා විනාශ වෙනවා. දිලින්දන් ඔසවනවා. දීනයන් ඔසවනවා. ඒ පුදුමාකාර
ක්‍රියාවලිය. මම කැමති එතන ඉඳගෙන මේ අද මරියතුමිය මට ළඟයි කියන ගීතිකාව, ඒ ගීතිකාව මම රචනා කළේ විශේෂයෙන් අපි මරියතුමිය පිළිබඳ බාහිර දේ සාකච්ඡා කරනවා. එතකොට සමහර කිතුණු නිකායන් අතරත් කතෝලික කිතුණු මතවාදීව නිකන් ගැටෙන්නට හදනවා මරියතුමිය සම්බන්ධව යම් අවස්ථාවල් මුල් කරගෙන. නමුත් මම බොහොම පැහැදිලිවම සුද්ධ බයිබලයේ පදනම් කරගෙන ඔබට යෝජනා කරන්නේ මරියතුමියගේ අභ්‍යන්තර අත්දැකීම ස්පර්ශ කරන්න ඒ සම්බන්ධව. ඒ නිසා දැන් මේ කොටසත් මුල් කරගෙන අර බාහිර සාමාන්‍ය ක්‍රියාවලිය අභිබවා යන අභ්‍යන්තර දිව්‍යමය ක්‍රියාවලිය, ධනාංශික ක්‍රියාවලිය පිළිබඳව මරියතුමියගේ තිබිච්ච අවදිවීම සහ අවනත වීම, කීකරු වීම පිළිබඳව. ඒතර අන්න ඒ අත්දැකීමට යන්න අපිටත් මේ මොහොතේදී මරියතුමිය වගේ වෙන්නට තමයි මේ ගීතිකාවෙන් ආරාධනා කරන්නේ. අපි නැවත මේ ගීතිකාවට සම්බන්ධ වෙමු. මරියතුමිය මට ළඟයි, මරියතුමිය මට ළඟයි, මරියතුමිය මට ළඟයි, මරියතුමිය මට ළඟයි. තුරුළු කරන් මෑණියනි නිදි කෙරුවේ ඔබ අම්මේ, අවදි වුණේ හිමිදිරියේ උණුසුමට ඔබේ මම අම්මේ. මෑණියනි මෑණියනි දැනෙනවා ඔබ මා ළඟයි, අම්මේ කියා හදවත මොරගසනා මරියතුමිය මට ළඟයි. මලක් වෙලා හිනැහෙන්නම් අම්මේ ඔබ මා ළඟ දැනෙනවා. ගනඳුර මැද මම දිදුලමි අහසේ, දරුවක් වී ඔබ නිසා. මුළු සිරුර දවා සිත නිසල කළා, කඳු මුදුනේදී එදා නැහැ
වචන කෙසේ මම පහදා දෙන්නද යදිමි හඬා දනගසා මෑණියනි මෑණියනි දැනෙනවා ඔබ මා ළඟයි අම්මේ කියා හදවත මොරගසනා මරිය තුමිය මා ළඟයි අද මේ පළමු කොටසේදී මම ඔබට ආරාධනා කරන්නේ මරිය තුමිය වාගේ වෙන්න. එතකොට ජීවිතේ අති සරල සාමාන්‍ය සිද්ධි හමුවේ එතන සීමා නොවි ඒ අභ්‍යන්තරය තුළ දෙවනාංශගේ ක්‍රියාකාරීත්වයට අවදි වීම මරිය තුමියගේ ජීවිතය තුළ තිබෙච්ච සුවිශේෂ ලක්ෂණයක්. එය පදනම් කරගෙන අද වර්තමානයේ මේ රට ඇතුලේ ඔබයි මමයි ජීවත් වෙද්දී විශේෂයෙන් කිතුණුවන් හැටියට ඔබට මට දෙවියන් වහන්සේ මේ මතුපිට සිදුවෙන ක්‍රියාවලිය හරහා අවදි වෙන්නට ආරාධනා කරනවා එහි අභ්‍යන්තර දිව්‍යමය ක්‍රියාවලියට සිංගප්පූරුවේදී ලී කුවාන් යූ කිතුණුවන්ගේ සිත් රිදෙන අන්දමට යමක් කතා කරපු ඉස්ලාම් දේශනාවාදී මිෂන් එකක යෙදිච්ච කෙනෙක්ව ලී කුවාන් යූගේ ඉතා හොඳ මිත්‍රයෙක්ව රටෙන් පිටුවහල් කරනවා. ඒ රටෙන් පිටුවහල් කරේ අන් කිසිවක් නිසා නෙමෙයි ලී කුවාන් යූ එවකට ඒ සිද්ධියත් එක්ක ප්‍රකාශයට පත් කළේ මේ සම්බන්ධව කිතුණු ජනතාව විරෝධය දක්වන්න එහෙම පටන් ගත්තොතින් ඔවුන් නීති අතර ගන්න පටන් ගත්තොතින් මට රට පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් කවමදාවත් සිංගප්පූරුව වගේ රටක ආගමික බෙදීමක් සහ ආගමික නායකයින්ව කුලප්පු කරලා ලී කුවාන් යූ රට පාලනය කරන්න තරම් දුර්වල පෞරුෂයක් තිබිච්ච කෙනෙක් උනේ නැහැ. ලංකාවේ ඊටාම අවාසනාවන්ත ඊටාම කනගාටුදායක තත්ත්වය තමයි මේ රටේ හිටපු බොහෝ පාලකයෝ සහ ඉන්න බොහෝ පාලකයෝ ආගමික ඒ කියන්නේ ආගමක් එක්ක ගොඩක් වෙලාවට මිනිස්සුගේ විශ්වාසය භක්තිය බැඳෙන්නේ. එතකොට ආගමික වශයෙන් ඒ කියන්නේ එතකොට එතනදී ඔය දැන් මිනිස්සුන්ගේ තියෙනවානේ කේන්ද්‍ර තුනක් හෘද කේන්ද්‍රය බුද්ධි කේන්ද්‍රය සහ අන්ත්‍ර කේන්ද්‍රය ආගම ගොඩාක් වෙලාවට ගොඩාක් අපේ වගේ රටවල් වල ආගමික ජීවිත ගත කරන බැතිමතුන් සම්බන්ධ හැඟීම් එක්කයි කටයුතු කරන්නේ. එතකොට ඒ හැඟීම් හැමතිස්සෙම කුපිත කරවලා ඔවුන්ව ඊටා දරුණු ලෙස බෙදා වෙන් කරලා ඔවුන් අතර ගැටුම් උපද්දවලා රට තුල තමගේ පාලනය ගෙන යාමට ක්‍රමවේද සකස් කිරීම මේ රටේ ඉතිහාසයේ පුරාම අපිට පේන්න තියෙන පාහර ලක්ෂණයක්. එය නැවත ක්‍රියාත්මක වෙනවා අපිට පේනවා. එතකොට ලී කුවාන් යූ කියන්නේ ප්‍රබල පෞරුෂයක්. දැක්මක් තිබිච්ච දර්ශනයක් තිබිච්ච විශිෂ්ට නායකයෙක් සිංගප්පූරුව පිළිබඳව ඒ ඔහුගේ දර්ශනය දැක්ම ඔහු විශිෂ්ට ලෙස ඒ රටේ ජයග්‍රහණය කරා ගෙනියන්න පාවිච්චි කරා. ආගම් ભેදවලට ඉඩ දුන්නේ නැහැ, ජාති ભેදවලට ඉඩ දුන්නේ නැහැ. ඒ කාලකන්ණි කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. එතකොට දැන් අපිට තියෙන අවාසනාව තමයි මේ රටේ හැමතිස්සෙම මේ ආගම් හැටියට මරා ගන්න සලස්සනවා. ආගමික නායකයින්ව කුලල් කා ගැනීම වලට ඇද දාන්න මේ පාහර දේශපාලන ක්‍රියාවලිය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. මෙවැනි අවාසනාවන්ත පරිසරයක් ඇතුලේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුල අපි මේ සඳහා මූණ දීමට මේ බාහිර
ක්‍රියාවලිය, මේ පොළවේ ක්‍රියාවලිය, මේ ලෞකික ක්‍රියාවලිය, මේ රජවරුන්ගේ ක්‍රියාවලිය, මේ ආගම් ભેද කරමින්, ආගමික නායකයින්ව හප්පණ්ඩ සැලසුම් සකස් කරමින් මේ යන සියලු ක්‍රියාවලිය ඉදිරිපිට ඔබට මට දැන් මරියතුමිය වගේ වෙන්න. ඒ කියන්නේ මේකේ අභ්‍යන්තරයේ දෙවනස කරගෙන යන දේ. අභ්‍යන්තරයේ දෙවනස කරගෙන යන දේ. දැන් මරියතුමිය දැක්කා ඉපදෙන්නට සිටින ස්නාවක ජුවා හෙරෝද් එක්ක පිලාත් එක්ක කෙසේ කටයුතු කරයිද? එතන තමාගේ කුසින් බිහි වෙන්නට යන ගැලවුම්කාරයා මේ රජවරුන්ගේ සිහසුන් කෙසේ විනාශ කරන්නට බලපායිද? මේවා කලින් දැක්කේ. එය දිව්‍යමය ඇසකින් දකින්න පුළුවන් දේවල්. වර්තමාන ශ්‍රී ලංකාවේ සියලු කිතුණුවන්ට විශේෂ කැඳවීමක් තිබෙනවා. මේ වේදකාරී කාලකණ්ණි සම්ප්‍රදාය ඉදිරිපිට කුපිත නොවී කලබල නොවී මෙහි අභ්‍යන්තර දිව්‍යමය ක්‍රියාවලිය විමසා බැලීමට. මෙන්න මම ඔබට තවත් සුවිශේෂ අවස්ථාවක් ඉදිරිපත් කරන්නම්. සුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය සිට ඉදිරියට. 15 කියවන්න ඉස්සෙල්ලා මාව නැවත ආකර්ෂණය වෙනවා. මගේ ජීවිතේ විශාල ලෙස මට බලපාන වගන්තියක් 13-14 මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින් බිය නොවන්න ස්ථිරව සිටින්න සමිඳුන් වහන්සේ අද ඔබ ගලවාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහුය අද ඔබ දකින මිස්ර වාසීන් මින්පසු ඔබ කවදාවත් නොදකින්නහුය උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුය. දැන් ඊශ්‍රායල් සෙනඟ බය වුණා, රටේ සෙනඟ බය වුණා, මෝසෙස්ට විවිධාකාර විදිහට දොස් කියන්න චෝදනා කරන්න පටන් ගත්තා. ලොකු කලබීමක මිනිස්සු ඉන්නකොට රටේ රජ්ජුරුව නිසා සෙනඟ බීතියටපත් වෙලා බය වෙලා අපිට දැන් මැරෙන්න වෙයි කියන තැනකට ආවට පස්සේ මෙන්න මෝසෙස් එක්ක දෙවියන් වහන්සේ හරි පැහැදිලි සාකච්ඡාවක නිරත වෙමින් මෝසෙස්ට කතා කරනවා. සමිඳානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. 14 වෙනි පරිච්ඡේදයේ 15 මම මේ කියන්නේ. නුඹ මට මොර ගසන්නේ මන්ද ඊශ්‍රායල් ජනයාට ඉදිරියට යන්නේයි කියන්න. දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රබල වචනයක් දීපු තැනක්. ඇයි මට කෑ ගහන්නේ? එක ස්ථිරත්වයක් මෙතන ප්‍රකාශන දෙන ආංශික වචනේ ඊශ්‍රායල් සෙනඟ ඉස්සරහට යන්න කියලා කියන්න. දැන් මේ සිද්ධියදී ඔබට පෙනෙයි ඉස්සරහින් රතු මුහුද පිටිපස්සෙන් පාරාවගේ හමුදා. ඉතින් මෙවැනි තත්වයකදී මිනිස්සු හරි අසරණ වුණා. මිනිස්සු බය වුණා. දැන් මේ ඇස් දෙකට පේන්නේ එච්චරයිනේ. ඒතර ඉස්සරහින් පාරක් නෑ යන්න විදියක් නෑ. අපි දැන් මෙතනින් එහාට මැරෙන්න තමයි වෙන්නේ. කිසිම සාමාන්‍ය මිනිස්සෙක් ඒතර දැන් එතන ඉස්සරහ නැවක් නැහැනේ. ඒ නැවට නගිනවා නෙමෙයිනේ. දැන් මොකුත් දැන් මෝද තියෙන්නේ. දැන් මෝදට. ඒතර දැන් මේ සිදුවීම ළඟ මෝසෙස්ත් කලබල වුණා. එතන මෝසෙස් කලබල වුණත් ඒකේ ලස්සන දේ තමයි මෝසෙස් ගිහලා මොර ගහන්නේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේත් එක්කයි කෑ ගහගන්නේ. මොකද්ද වෙන්නේ දැන්? මිනිස්සු මාව මරන්න හදනවා. දැන් මෙතනින් එහාට කොහොමද යන්නේ? එතන දෙවියන් වහන්සේ පුදුම උත්තරයක් දෙනවා මෝසෙස්ට. නුඹ මට මොර ගසන්නේ මන්ද? ඊශ්‍රායල් සෙනඟට ඉස්සරහට යන්න කියන්න. ඒ වචනේ ස්ථිරයි. දැන් ආශි වචනයක් දුන්නොත් ඒක දුන්නා. ඉස්සරහ රත මුද තියෙන්නේ කියලා කියන්න ඇති තමයි මෝසෙස්. ඒක උඹට අදාළ නැහැ. මම උඹට කියන දේ කරපන්. එතන එච්චරයි. මම උඹට කියන දේ කරපන්. එච්චරයි. තවද ඔවුන්ට මුහුද මැදින් වියලි බිම දිගේ යන්න හැකි වෙන පරිදි ඔබ ඔබේ සැරයට යොසවා අත මුහුද දෙසට දිග කොට මුහුද දෙබෑ කරවන්න බලන්න මමද මිස්ර වාසීන්ගේ සිත් දැඩි කරමි ඔව්හුද ඊශ්‍රායල් ජනයා පසුපස යන්නෝය. මම බොහොම පැහැදිලි ලෙස ඔබට එකක් කියන්නම්. මම දෙවියන් වහන්සේගේ වචන දෙවිහිමියෙන් පිළිගන්න සහ ඒ වචන අදහන කෙනෙක්. මෙතන ස්වාමීන් වහන්සේ මෝසෙස්ට වචනයක් දෙනවා. මම පාරාවගේ හිත දැඩි කරනවා. පාරාව බොහොම බිහිසුණු දරුණු තැනකට එයි. හැබැයි උඹ පාරාවට බය වෙනවද? මම විශ්වාස කරලා රතු මුහුද මැදින් මම තනන පාරට ඇතුල් වෙනවද කියලා තීරණය කරන්න. දැන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ රටක් හැටියට තීරණාත්මක තැනකට. මම බොහොම පැහැදිලි ලෙසම මේ රටේ සියලු බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ජනතාවත් එක්ක මේ අන්දමටම සාකච්ඡා කරනවා
ධර්මය පදනම් කරගෙන අධ්‍යාත්මිකව මේ වර්තමාන ව්‍යසනයට කෙසේ මුහුණ දිය යුතුද කියලා. මම මේ අද ඔබත් එක්ක කතා කරන්නේ කතෝලික කිතුණු ජනතාවත් එක්ක. ඒ නිසා ඔබට අවබෝධ වෙන සුද්ධ බයිබලීය භාෂාවයි මම මේ කතා කරන්නේ. ඒතර දෙවියන් වහන්සේ මෝසස්ට අභියෝගයක් දෙනවා. පාරාවෝ රළුයි දරුණුයි දැන් බොහොම උත්සන්න වෙලා ඉන්නේ. නමුත් උඹ අත දිග කරපන් රතු මෝදට මම ඒ මැදින් පාරක් හදනවා. දෙවියන් වහන්සේව විශ්වාස කරන මිනිසුන්ට ඔවුන් පෙර නොදැකපු පාරවල් දෙවියන් වහන්සේ විවෘත කරනවා. ඔවුන්ට කිසිසේත්ම හිතාගන්න බැරි තැන්වල උන්වහන්සේ මාවත් ඉදි කරනවා. මාවත් ඉදි කරනවා. පාරාවෝ ලොකුවට තමුන්ගේ රජකමයි බලයයි සිංහාසනයේ ඉඳගෙන උද්දච්ච වෙලා හිතාගෙන හිටියට ඔවුන් ඒ දෙවියන් වහන්සේ තනන මාවත ඇතුලේ විනාශ වෙනවා. ඔහුද ඊශ්‍රායල් ජනයා පසුපස යන්නෝය. එවිට පාරාවෝද ඔහුගේ මුළු හමුදාවද ඔහුගේ යුද්ධ රථද ඔහුගේ අසරුවන්ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. ස්ථීර ලෙසම උද්දච්ච රජවරු මේ රටේ පරදිනවා. බලයෙන් ඉදිමිච්ච අහංකාර වෙච්ච උද්දච්ච වෙච්ච රජවරු පරදිනවාමයි මේ රට ඇතුලේ. ඒ නිසා සුද්ධ සභා මාතාව අපේ කතෝලික රාජගුරු ප්‍රසාදයන් වහන්සේලා පියතුමන්ලා සියලුම කිතුණු ජනතාව සියලු කිතුණුවන් මේ රටේ හැම කෙනෙක්ම විශ්වාස කළ යුත්තේ එක දෙයයි. රජ්ජුරුව කොච්චර බුරන්න පටන් ගත්තත් දෙවියන් වහන්සේගේ හස්තය දිගු කළ සැනින් ඒ රජවරුන්ගේ සිංහාසන උණු වෙනවා. ඒ නිසා යක්ෂයාගේ බලය අතට අරගෙන අන්ධකාර බලවේග අතට අරගෙන ශුද්ධ දෙවියන් වහන්සේගේ නාමයට අගෞරවයක් වන පරිදි උන්වහන්සේගේ ජනතාවට අත තියන්න හදන රජවරුන්ගේ විනාශය කෙසේ සිදු වෙයිදයි ඉතිහාසයේ අපිට හොඳට ඔප්පු කරලා තිබෙනවා. ඒ පිළිබඳව මට කිසිම සැකයක් නැහැ. ඒ නිසා බොහොම පැහැදිලි ලෙසම මම වගකීමෙන් කියන්නේ මේ රට තුළ ඉන්න සියලු කතෝලික ක්‍රිස්තියානි ජනතාව අප සභානායකත්වයන් එක්ක, එඬේරුන් එක්ක, පියතුමන්ලා එක්ක, දේවදාසයන් එක්ක එක මිටට එකට එක්කාසු විය යුතුයි. ඒ නිසා ભેද කරලා පාලනය කිරීම යක්ෂයාගේ ක්‍රමය, එකමුතුකම තුළ දෙවියන් වහන්සේ ළඟ දන ගැසීම දෙවියන් වහන්සේගේ මිනිසුන්ගේ ක්‍රමය. ඒ නිසා අපි අතර මොනතරම් මත ගැටුම්, මතවාදීව ගැටුම් තිබුණත් රටක් හැටියට මේ වෙලාවේදී සියලු කිතුණුවන් මේ දේශය වෙනුවෙන් මේ ඔළුව විකල් වෙච්චි පාරාවෝට විරුද්ධව දන ගහන්න කියලා මම ඉල්ලනවා. ඕම් පැහැදිලි ලෙසම. ඉන්පසු ඊශ්‍රායල් හමුදාවට පෙරටුවෙන් ගිය දේවදූතයාද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේය. දැන් මතක තියාගන්න මේ ක්‍රියාවලිය හරියට අඳුනගත්තේ නැත්නම් ඔබ වැටෙන්න පුළුවන් මානසිකව මේ වගේ මොහොතක. දැන් මෝසස්ට දෙවියන් වහන්සේ කියනවා දැන් මෙතන කෑග ගහ ඉන්න එපා, ගිහිල්ලා මිනිස්සුන්ට කියන්න දැන් ඉස්සරහට යන්න කියලා රතු මුහුදට. කියන්නේ රතු මුහුදට යන්න බය වෙන්න එපා. මම රතු මුහුද මැදින් ඔබට පාරක් හදනවා. ඔය පාරව පිටිපස්සෙන් පන්නයි ඔබව. එහෙම කිව්වම මෝසස් මේක විශ්වාස කරලා දැන් ගියා. ඔබ ඒක තමයි ඔබ දැකපු දර්ශනය. මෝසස් මේක විශ්වාස කරලා රතු මුහුද ඉස්සරහට ගියා. දැන් සෙනගත් එක්ක මෙන්න රතු මුහුද මැදින් ඉදිරියට ඇදෙනකොට රතු මුහුදට බහින්න තීරණයක් ගන්නකොට මෙන්න මේක තමයි දැන් බාහිරින් ඔබට පේනවා මෝසස් යනවා සෙනගව එකතු කරගෙන එනවා රතු මුහුදට බහිනවා. ওই බාහිරින් පේන දේ. අභ්‍යන්තරේ තව සුවිශේෂ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කාටවත් නොතේරෙන්න. මොකද්ද? ඉන්පසු ඊශ්‍රායල් හමුදාවට පෙරටුවෙන් ගිය දේවදූතයාද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේය. දැන් මෙච්චර වෙලා ඊශ්‍රායල් සෙනගට ඉස්සරහින් ගිය දේවදූතයා තමන් හිටපු තැන වෙනස් කළා. තැන වෙනස් කළා. දෙවනාසේ තැන වෙනස් කළා. මේක අල්ලගන්න. දෙවනාසේ තැන වෙනස් කළා. අපි විශ්වාසයෙන් පියවර තියනකොට අපිට මෙතෙක් පෙනුණු දෙවියන් වහන්සේව පේන්නේ නැතු වෙනවා. මතක තියාගන්න. එතෙන් තමයි බය වෙන්නේ ඔක්කොම. එතෙන් තමයි ඔක්කොම බය වෙන්නේ. එතෙන් තමයි ඔක්කොම කැළඹෙන්නේ.
කෝ දැන් දෙවියන් වහන්සේත් මගේ ළඟ නැහැ කියලා. නමුත් ඔබ මතක තියාගන්න ස්වල්ප කාලයක් මේ දවස් ටිකේ පාරාවෝ ඒ කියන්නේ වියරුවෙන් පිස්සු නටනකොට ඔබට ඉස්සරහින් ගිය දේවදූතයව නොපෙනෙන්න පුළුවන්. නමුත් දැන් අපි අවදි කරනවා මම තන වෙනස් කළා. මම දැන් ඔබට ඉස්සරහින් හිටියේ දැන් මම ඔබේ පිටිපස්සට ආවා. ඇයි පිටිපස්සට ආවේ කියලා මම කියන්නම්. ඔවුන් ඉදිරියේ තිබුණු වලාටැඹ ඔවුන් පිටුපසට වී මිසර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැඹ ඔවුන් පිටුපසට වී මිසර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. දැන් ඊශ්‍රායල් සෙනඟට ඉස්සරහට යන්න කියලා කිව්වා. ඉස්සරහට යන්න කියලා කියපු දෙවියන් වහන්සේ ඔවුන්ගේ පිටිපස්සට ආවා. තන වෙනස් කළා. පිටිපස්සට ආපුවාම ඊශ්‍රායල් සෙනඟට දැනන්සව පේන්නේ නැතුව ගියා. ඒ පේන්නේ නැතිවීමත් එක බය වෙන්න ඇති සමහර විට. හැබැයි මොකද වුනේ? මෙතන සිද්ධ වෙන දේ තමයි මිසර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල්ගේ හමුදාව අතරට පැමිණියේය. දැන් මිසර වාසීන්ගේ හමුදාව ඒ වගේම ඊශ්‍රායල් ජනතාව මේ කණ්ඩායම් දෙක මැදට ආවේ මේ දේවදූතයා. කණ්ඩායම් දෙක මැදට ආවේ ඇයි? වලාකුලක් හා අඳුරක් ඇතිවිය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකිනෙකට ළඟා නොවුහ. දැන් පාරාවෝ සියලුම බලය යොදවලා ඊශ්‍රායල් සෙනඟව අල්ලන්න ආවට අර දේවදූතයා තන වෙනස් කළා. ඊශ්‍රායල් සෙනඟ සහ මිසර වාසීන් අතරට ආවා. ඒ මැදට ආවා මොකද උනේ? රෑ එළි වෙනකන් ගියත් අර මිසර හමුදාවට බැරි වුණා ඊශ්‍රායල් සෙනඟට ලං වෙන්න. ඇයි? දැනස මැදින් හිටගෙන හිටියා. මේ ඔක්කොම සංකේතාත්මකව සුද්ධ බයිබලය දැනන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපිට ඉදිරිපත් කරන අනාවරණයක්. එතකොට අපිට එක්තරා අන්දමකට මට ඉදිරියෙන් යන ස්වාමීන් වහන්සේව නොපෙනී යන්න පුළුවන්. දැනන්සේ නැහැ කියලා හිතෙන්න පුළුවන් මේ වෙලාවේ. පාරාවෝ දැඩි වුණාම එච්චර බලවත් විදියට. නමුත් මතක තියාගන්න සංසුන් වෙන්න, නිශ්චල වෙන්න උන්වහන්සේ පාරාවෝගේ ඉස්සරහට ඔබේ පිටිපස්සට ගිහිල්ලා තියෙන්නේ. එතකොට පාරාවෝ උන්වහන්සේව පහු කරගෙනයි ඔබ ළඟට පැමිණිය යුත්තේ. ඒ නිසා තියෙන හයි ඔක්කොම දාලා රාජ්‍ය බලය, මැර බලය, ආරාමයේ ඔක්කොම මාධ්‍ය සියලු දේ පාවිච්චි කරලා අත තියන්න යන්නේ මේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ දරුවන්ට නම් එය ඉතා භයානක බව විතරක් මම වගකීමෙන් යුතුව කියනවා. මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය. එවිට සම්විධානන් වහන්සේ ඒ මුළු රාත්‍රියේම පෙරදිගින් හැමූ සැඩසුළඟක් මගින් මුහුදු ජලය පසුබැස යාමට සලසා මුහුද වියලි බිමකට හැරවුසේක. මුහුදු ජලයේද දෙබෑවිය. ඊශ්‍රායල් ජනතාව වියලි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහු බැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන්ද රථද අසරු අඳවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදය යාමේහි සම්විධානන් වහන්සේ ගිනි හා වලාටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කර වූසේක. උන්වහන්සේද ඔවුන්ගේ රථ රෝධ ක්‍රියාවිරහිත කළ සේක. ඒවා ඉදිරියට ගිය ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු අප ඊශ්‍රායල් වරුන් වෙතින් පලා යමු. මන්ද සම්විධානන් වහන්සේ අපට විරුද්ධව වුණු දෙසා සටන් කරන සේකයි කීය. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන මිනිස්සු වෙනුවෙන් දෙවියන් වහන්සේ රජවරු එක්ක සටන් කරන්න බය වෙන්නේ නෑ. රජවරු කියන්නේ යක්කු අදහන හිස් පඹයෝ ටිකක්. ඒ නිසා කරුණා කරලා දෙවියන් වහන්සේ ළඟ දන ගසන්න. දෙවියන් වහන්සේ ළඟ කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඉතින් මෝසෙස් පුදුමාකාර අන්දමකට දෙවියන් වහන්සේගේ බලගතු ක්‍රියාකාරීත්වය පොළව තුල ප්‍රකාශ කරන්න තෝරා ගැනුණා.
එසේ තෝරා ගැනීමේදී මම ඔබට සුවිශේෂ තැනක් මතක් කරලා දෙන්නම්. ඒ සඳහා නික්මයාම පොතේ දෙවෙනි පරිච්ඡේදය සහ හේබ්‍රෙවරුන්ගේ ලිපියේ 11 වෙනි පරිච්ඡේදයට මම ඔබව රැගෙන යනවා. හේබ්‍රෙව් 11 කියවනම් මේක ඔබට හොඳටම පැහැදිලි වෙනවා. හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය. මෝසෙස් උපන් කල ඔහුගේ දෙමව්පියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක රාජාඥාවට බිය නොවි ඇදහිල්ලෙන් ඔහු 3 මසක් සඟවා ගත්තෝය. මෝසෙස් වැඩුණු පසු පාරාවෝ රජුගේ දියණියගේ පුත්‍රයා යයි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේය. ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග හා සමග දුක් විඳීම තෝරා ගත්තේය. මොකද්ද මේ කියන්නේ? කෙනෙක්ට හිතෙනවා නම් පාරාවෝ රජුරෝ මෙච්චර බලවත් කියලා. කෙනෙක්ට හිතෙනවා නම් පාරාවෝ රජුරෝ සමග සටන් කරන්නට මෝසෙස්ට ඒ පුහුණුව ඒ බලය ලැබුණේ කොහෙන්ද කියලා ඒ ස්වර්ගීය ක්‍රියාවලියක් වගේම ඒ පොළවේ ක්‍රියාවලියකින්ද සම්පූර්ණ වෙනවා. හොඳට ගන්න මේක මම කියන දේ. පාරාවෝ සමග සටන් කිරීමේ පන්නරය සහ එඩිතරකම මෝසෙස් ලබන්නේ පොළවේ ක්‍රියාවලියක් සහ ස්වර්ගීය ක්‍රියාවලියක් එකට එක්කාසු වීමෙන්. ඒ සම්බන්ධවයි හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 23 සඳහන් වෙන්නේ. මෝසෙස් උපන් කල ඔහුගේ දෙමව්පියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක රාජාඥාවට බිය නොවි ඇදහිල්ලෙන් ඔහු 3 මසක් සඟවා ගත්තෝය. දැන් මෝසෙස් ඉපදුනහම දැන් ඔක්කොම පිරිමි දරුවෝ මරන්න කියලා කිව්වනේ. එතකොට මේගොල්ලෝ බය නැතුව මේ දරුවව හංගගත්ත මාස 3ක් රජුරෝ කියන විදිහට මරන්නේ නැතුව. ඊට පස්සේ පාරාවෝගේ දියණිය තමයි මේ වතුරේ ගහගෙන ආපු මේ මෝසෙස්ගේ මේ පම්පෙට්ටිය දාලා ආපු මේ කුඩා බිලිඳා මෝසෙස් අරගෙන ගිහිල්ලා හදන්නේ පාරාවෝගේ දියණිය. එතන මෝසෙස් හැදෙන්නේ කොහෙද? මෝසෙස් හැදෙන්නේ රජුරුවන්ගේ මාලිගාවේ. පාරාව රජුරුවන්ගේ මාලිගාවේ තමයි මෝසෙස් හැදෙන්නේ. ඒ නිසා මේ රටේ අපි තේරුම් ගත යුතු දේ තමයි මේ රටේ රජවරුන්ගේ සියලුම දූෂණ, වංචා, මිනීමැරුම්, අපරාධ සහ සාහසික සියලු ක්‍රියාදාමයන් හොඳටම නරඹමින්, දකිමින්, ඔවුන් සමග සිටීමින්ම ඔවුන් එක්කම ඒ හැම දෙයක්ම බොහොම අත්දැකීමෙන් තහවුරු කරගත්තු අයව උන්වහන්සේ ගේනවා මෝසෙස්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න. එතකොට මට ඔබට කියන්න ඕන වෙන්නේ පාරාවට විරුද්ධ සටනේ දෙවියන් වහන්සේ ඒ සටන ආරම්භ කරන්නේ පාරාවට හිතාගන්නත් බැරි තැනකින් පාරාවගේ ගේ ඇතුලේ තමයි මෝසෙස්ව හදන්නේ දෙවියන් වහන්සේ. හොඳට මතක තියාගන්න. පාරාවගේ ගේ ඇතුලේ තමයි මෝසෙස්ව හදන්නේ දෙවියන් වහන්සේ. පාරාවගේ ගේ ඇතුලේ හදන මෝසෙස් වැඩුණු පසු මෝසෙස් ඒ කියන්නේ පරිණත වුණාට පස්සේ වැඩුණාට පස්සේ පාරාවෝ රජුගේ දියණියගේ පුත්‍රයායයි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේය. ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග හා සමග දුක් විඳීම තෝරාගත්තේය. මතක තියාගන්න මෝසෙස් පාරාවෝගේ මාලිගාවේ හැදුනට සත්‍ය අවබෝධ කරගත්තු දවසේදී පාරාවෝගේ දියණියගේ දරුවා කියලා කියන්න කැමති වුණේ නැහැ. ඔහු සත්‍ය තේරුම් අරගෙන මේගොල්ලොත් එක ෂේප් එකේ ඉඳගෙන මේගොල්ලන්ගේ සැප විඳිනවට වඩා මට සෙනගත් එක්ක දුක් විඳීම හොඳයි කියලා තෝරගත්තා මෝසෙස්. මතක තියාගන්න. ඒ තෝර ගැනීම සිද්ධ වුණේ මුලින් නෙමෙයි පස්සේ.
එතකොට පාරාවෝ හැදුනේ, වැඩුනේ, කෑවේ, බිව්වේ, යුද පුහුණුව ලැබුවේ සියල්ල පාරාවෝගේ ගෙදර. මෝසෙස් මේ සියලු දේවල් ලබා ගත්තේ පාරාවෝගේ ගෙදරදී. එසේ කරලා අවසානයේ ඊශ්‍රායල් සෙනග විඳින දුක ඕගෑස් දෙකෙන් දැක්කට පස්සේ මෝසෙස්ගේ හිත බොහොම පැහැදිලි තැනකට එනවා. මෝසෙස් වැඩුණු පසු පාරාවෝ රජුගේ දියණියන්ගේ පුත්‍රයාය කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේය. ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග හා සමග දුක් විඳීම තෝරා ගත්තේය. මන්ද මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිතගත් බැවින් මිසරයේ යසීසුරුවලට වඩා විමුක්තිදායක නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතීය. මේ ගැලවීම ඉතිහාසයෙන් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා කියලා විතරයි මට කියන්න තිබෙන්නේ. මේ ගැලවීම ඉතිහාසයේ නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කිතුණු මනස ආලෝකමත් කරගත යුත්තේ මෙතෙන්ටයි. පාරාවෝගේ මාලිගාවේ වැඩුණු මෝසෙස් සත්‍ය අවබෝධ කරගත්තු දවසේදී පාරාවෝ සමග සැප විඳීමට වඩා මේ අහිංසක ඊශ්‍රායල් ජනතාවත් එක්ක දුක් විඳීම තෝරගන්නවා. මිනිස්සු වෙනුවෙන් මැරෙන්න බය නැති වෙනවා. ඇදහිල්ලෙන් ඔහු රාජ උදහසට බිය නොවී මිසරය අත්හැර ගියේය. එතෙක් කල තමුන් හිටපු මාලිගාව ගෙදර මිසරය අත්හැරලා ගියා. එසේ අත්හැර යාමේදී රාජ උදහසට ලක් වෙනවා කියලා දැනගෙන හිටියා මෝසෙස්. හැබැයි ඒකට බය වුණේ නැහැ. දෙවියන් වහන්සේ මගේ පක්ෂයේ කියන ඒ දැන ගැනීම ඇති වුණාට පස්සේ රජුරවන්ට නැවතත් මෝසෙස් හිස පහත් කළේ නැහැ. මිශ්‍රය අත්හැර ගියේය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය. ඉතින් මේ සිදුවීම නික්මයාම පොතේ දෙවෙනි පරිච්ඡේදය තුල සඳහන් වෙනවා. ඒක ඔබට කියවන්නට පුළුවන්. ඒක මෙතන මම කියවන්නේ නැහැ. ඒ සිදුවීම විස්තරාත්මකව නික්මයාමේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මෙතන මම නවත්තනවා. එකක් මරියතුමිය එලිසබෙත්තුමිය හමුවීම. ඒක ඇතුලේ මරියතුමියට සහතිකයක් ලැබෙනවා දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන. ඒ වගේම එලිසබෙත්තුමියට සහතිකයක් ලැබෙනවා මේ දෙවියන් වහන්සේගේ වචනය දරාගෙන පැමිණි මෑණියන්. ඒ සහතිකයත් එක්ක මේ බලවත් හමුවීමේදී මරියතුමියගේ මරිය උදාන ගීය තුලින් ස්නාවක ජෝම්තුමා හරහා ක්‍රිස්තුස් වහන්සේ හරහා සිදුවෙන්නට තිබෙන රටේ රජවරුන්ගේ සිංහාසන සුණු විසුණු කරන සිංහාසන කඩාගෙන රජවරුන්ව පහත හෙළන අනාගත ක්‍රියාවලිය මරියතුමිය ප්‍රකාශ කරනවා. උද්දච්ච උඩඟු සිතැත්තන් උද්දච්චකමට කියවෙන සියලු දෙනා දූවිලි වගේ වේලිලා යනවා සිංහාසන කුඩු වෙලා. ඒ පිළිබඳව මරියතුමිය මතක් කරනවා. එතකොට මරියතුමියගේ අත්දැකීමට ඇතුළු වීම මම කතා කරපු පළවෙනි කොටස. ඊට පස්සේ මම ඔබට පෙන්වුවා දෙවියන් වහන්සේ හා සමග ගැඹුරින් සම්බන්ධව සිටින මෝසෙස් දෙවියන් වහන්සේගෙන් මඟ පෙන්වීම ලබනවා. පාරාවෝ හොඳටම වියරු වැටිලා පිස්සු නටනවා. නමුත් පාරාවෝට බිය නොවී ඊශ්‍රායල් සෙනගට රතු මුහුදට බහින්න කියලා දෙවියන් වහන්සේ කියපු දවසේදී ඒක විශ්වාස කරලා සෙනගට නායකත්වයේ දීපු මෝසෙස් රතු මුහුද ළඟට යනකොට ඔවුන් ඉදිරියෙන් ගමන් කළ දෙවියන් වහන්සේ ඔවුන්ගේ පිටිපස්සට යනවා. ඒ කියන්නේ පාරාවෝගේ හමුදාවට ඔවුන්ට ලං වෙන්න ඉඩ නොදී ඊශ්‍රායල් සෙනගට පිටුපසිනුත් පාරාවෝට ඉදිරියෙනුත් ඔවුන් අතරමැද හිටගත්තා. ඒ කියන්නේ කිසිම විදියකින් රැ එළි වෙනකන් ගමන් කළත් පාරාවෝගේ හමුදාවට ඊශ්‍රායල් හමුදාවට ලං වෙන්න බැරි වුණා. ඒ නිසා මතක තියාගන්න දෙවියන් වහන්සේ කියන වචනය විශ්වාස කරලා පිටිපස්සේ ඉන්න පාරාවෝ ඉස්සරහා තියෙන රත මුහුද ළඟ අසරණ වෙන්න එපා. විශ්වාසයෙන් සෙනගත් එක්ක ඉදිරියට යන්න. ඔබට අනතුරක් සිදුවන්නට ඉඩ නොදී දෙවියන් වහන්සේ ඔබේ පිටුපසින් සිට ගන්නවා. නමුත් එය දෙවියන් වහන්සේ ඔබට නොපෙනී යාමක් හැටියට දර්ශනය වෙයි. කෝ දෙවියන් වහන්සේ කියලා ඔබ කලබල වෙයි. නමුත් මම ඔබට කියනවා
ඔබ පිටුපසමයි මා සිටියේ පුතුනේ. තනි වී හැඬුවා කුරුසේ කිසිවෙකු නැහැ සිටියේ. මොරදී හැඬුවා අඳුරේ දෙවියන් නැහැ දුටුවේ. ඔබ පිටුපසමයි මා සිටියේ පුතුනේ. ඔබ නොවැටෙන්නට අල්ලාගෙන සිටියේ. කඳුලෙහි විපතෙහි ඔබ ළඟමයි සිටියේ. ඔබ හට වැඩි බර මා උසුලන් සිටියේ. දෙවියන් වහන්සේ තැන වෙනස් කළා. ඒ කියන්නේ කිසිම විදියකින් පාරාවෝට ඊශ්‍රායල් හමුදාවට කිට්ටු වෙන්න ඉඩ නොදෙන පිණිස උන්වහන්සේ මැදින් හිටගත්තා. එතකොට අපිට පේනවා රජවරු විනාශ වෙනවා දිවැසිවරුන්ට අත තබන්නට යාමේදී. ඊට පස්සේ යම් විදිහකින් අපිට තේරුම් ගන්නට බැරි අවස්ථාවක් පිළිබඳ මම ඔබට තේරුම් කළා. පාරාවෝගේ විනාශයට හේතු වන ඊශ්‍රායල් ජනතාවගේ ගැලවීමට හේතු වන මෝසෙස් හැදුනේ පාරාවෝගේ මාලිගාවේ. කෑවේ බිව්වේ හැදුනේ පුහුණුව ලැබුවේ පාරාවෝගේ මාලිගාවේ. පාරාවෝගේ මාලිගාවේ හැදුනත් මෝසෙස් නියමිත දවසේදී මේ රජ්ජුරුවෝගේ ගෙදර ඉඳගෙන ඒ සැප පහසුකම් භුක්ති විඳිනවට වඩා දෙවියන් වහන්සේගේ දරුවන් මිනිසුන් වෙනුවෙන් දුක් විඳින එක මට හොඳයි කියන තීරණය අරගෙන මිසරයෙන් පලා යනවා ඊශ්‍රායල් සෙනග වෙනුවෙන්. ඊශ්‍රායල් සෙනගත් එක්ක ජීවිතේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ගමන යන්න පටන් ගන්නවා. එතකොට පාරාව රජුරුවන්ගේ ගෙදරම හැදිලා ඒ ගෙදරම කාලේ ගෙදරම ඉඳලා ඒ සියලු දේ දැකලා යුද්ධ ඉගෙනගෙන ඔක්කොම දැනගෙන පාරාවෝ සමග සටන් කිරීමේ සියලුම දැනුම අවබෝධය සහ නිර්භීතකම ලබාපු මෝසෙස් ඊශ්‍රායල් සෙනගට නායකත්වය දෙනවා නියමිත කාලයේදී. ඒ නිසා එතනින් එහාට රාජකීය වරප්‍රසාදවලට මෝසෙස්ව නතු කර ගන්නට කිසිසේත්ම පාරාවට පුළුවන්කමක් ලැබුණේ නැහැ. පාරාවගේ විනාශය සිද්ධ වෙන තුරු මේ කොටස් තුන තමයි මම අද ඔබත් එක්ක සාකච්ඡා කළේ. එතකොට අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ඔබේ ගෙදර සිදුවෙන අති සරල සාමාන්‍ය සිද්ධියේදී පවා දෙවියන් වහන්සේගේ අභ්‍යන්තර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ දෙවියන් වහන්සේගේ අභ්‍යන්තර ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වීම හැර අන් කිසිවකට යන්න එපා, බය වෙන්න එපා. රජ්ජුරුව බිරුවට දැඟලුවට විවරුවටනට කෑ ගැහුවට දඟලන්න බය වෙන්න ඔබ අවශ්‍යතාවයක් නැහැ. හේතුව දෙවියන් වහන්සේ ඔබ මැද හිට ගන්නවා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුය. මේ රට පිළිබඳව මම බොහොම පැහැදිලි අනාවරණයක් මම කරන්නම්. කිසිසේත්ම මේ රටේ රජවරු බලයෙන් උද්දච්චකමින් පිරීලා උඩඟු වෙලා රටේ මිනිසුන්ගේ ජීවිත පාගන්න හැදුවට ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ සිංහාසන පිටින් විනාශ වෙලා යනවා. ඒක විතරක් විශ්වාස කරන්න. ඒක දෙවියන් වහන්සේගේ වචනය. හොඳයි. ඔබට මොනවා හරි මගෙන් අහන්න තියනවද? ඔබ නොදුටු සමිදානෝ දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ජේසුනී